පිය මතින් දකිනා සිත් හද ළඟින් විඳිනා විශ්වයේ හැම මෙවිල්ලම සරසා කියා දෙන්නේ ප්‍රේමයයි ශ්‍රී වචනයානෝ. පළමුවන දේව ප්‍රකාශනය නික්මයාම පොතෙන් උපුටාගත් පාඨයකි. සමිදානන් වහන්සේ මෝසස්ට කතාකොට මෙසේ වදාළසේක. නුඹ මට මොරගසන්නේ මන්ද? ඊශ්‍රායෙල් ජනයාට ඉදිරියට යන්නයි කියන්න. තවද ඔවුන්ට මුහුද මැදින් වියලි බිමදිගේ යන්න හැකිවන පරිදි ඔබද ඔබේ සැරයටිය ඔසවා අත මුහුද දෙසට දිගුකොට මුහුද දෙබෑ කරවන්න. බලන්න මමද මිසරවාසීන්ගේ සිත් දැඩි කරමි. ඔවුහුද ඊශ්‍රායෙල් ජනයා පසුපස යන්නෝය. එවිට පාරාවෝද ඔහුගේ මුළු හමුදාවද ඔහුගේ යුද්ධ රථද ඔහුගේ අසරුවන්ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. මෙසේ මා පාරාවෝද ඔහුගේ යුද්ධ රථද අසරුවන්ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිදානන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝය. ඉන් පසු ඊශ්‍රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයාද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේය. ඔවුන් ඉදිරියේ තිබූ වලාටැබ ඔවුන් පිටුපසට වී මිසර වාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායෙල් වරුන්ගේ හමුදාව අතරට පැමිණියේය. වලාකුලක් හා අඳුරක් ඇතිවිය. රාත්‍රිය ගෙවිනි. එහෙත් මුළු රාත්‍රියේම හමුදා දෙක එකිනෙකට ළඟා නොවූහ. මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය. එවිට සමිදානන් වහන්සේ ඒ මුළු රාත්‍රියේම පෙරදිගින් හැමූ සැඩසුළඟක් මගින් මුහුදු ජලය පසුබැස යාමට සලසා මුහුද වියලි බිමකට හැරවූ සේක. මුහුදු ජලයද දෙබෑවිය. ඊශ්‍රායෙල් ජනතාව වියලි බිමදිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝ ලුහු බැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන්ද රථද අසරුවන්ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ. එවිට උදයයාමේහි සමිදානන් වහන්සේ ගිනි හා වලාටැබින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත්කර වූ සේක. උන්වහන්සේද ඔවුන්ගේ රථරෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගෙන ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසරවාසීහු අපි ඊශ්‍රායෙල් වරුන් වෙතින් පලා යමු. මන්ද සමිදානන් වහන්සේ අපට විරුද්ධව ඔවුන් උදේසා සටන් කරන සේකැයි කීහ. උන්වහන්සේ මෝසෙස් අමතමින් මිසර වාසීන් පිටද ඔවුන්ගේ රථහා අසරුවන් පිටද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුබේ අත දිගු කරන්නයි වදාළ සේක. ඔහු මුහුද දෙසට තම අත දිගු කළෙන් පහන් වූ විට ජලය ආපසු පෙරතිබූ මට්ටමටම ගැලීය. මිසර වැසියෝ පලායන්නට උත්සාහ කරන්නෝ මූද මැදටම දිවූහ. සමිදානන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙලා දෙමූ සේක. ඊශ්‍රායෙල් වරුන් ලොහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථද අසරුවෝද පාරාවෝගේ මුළු හමුදාවද ආපසු ගලා ආ ජලයට යට වූහ. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතිරි නොවීය. එහෙත් ඊශ්‍රායෙල් ජනයා මුහුද මැද වියලිබිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය. මෙසේ එදින සමිදානන් වහන්සේ මිසරවාසීන් අතින් ඊශ්‍රායෙල් වරුන් ගලවාගත් සේක. ඊශ්‍රායෙල් වරුද මිසරවාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ. ඔවුහු සමිදානන් වහන්සේ මිසරවාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනග සමිදානන් වහන්සේට ගරුබිය පා උන්වහන්සේද උන්වහන්සේගේ සේවකයා වන මෝසෙස්ත කෙරෙහි විශ්වාසය තැබූහ. එවිට මෝසෙස් හා ඊශ්‍රායෙල් ජනයා සමිදානන් වහන්සේට මේ ගීතය ගැයූහ. සමිඳුන් හට මම ගී ගයමි. එතුමානෝ තෙද මහිමෙන් ජයගෙන
අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක. දේව වචනය මෙසේය. සමිදානන්ගේ ආසිරිවලින් ඔලොව සරු සාරවන්නේය. මගේ සිත සමිඳුන් පසසන්න මගේ දෙවි සමිඳුනී ඔබ ඉතා උතුම්ය. ඔබ තෙද මයමින් සැරසී සිටින සේක. ඔබ ආලෝකය නැමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක. විනියක් මෙන් ආස විදාලන සේක. සමිදානන්ගේ ආසිරිවලින් ඔලොව සරු සාරවන්නේය. පොළොව කිසි කලෙක නොසලන ලෙස ඒ තිර පදනමක් මත පිහිට වූ සේක. උතුරු සලුවකින් මෙන් මහා සයුරින් ඔබය වැසූ සේක. ජලයෙන් කඳුහෙල් වැසී ගියේය. සමිදානන්ගේ ආසිරිවලින් ඔලොව සරු සාරවන්නේය. සමිදානෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක. ඒවා කඳු අතරේ ගලායයි. ඒවා සලහසේ පක්ෂීහු කැදලි සාදති. අතු අතරේ ගීනද දෙති. එතුමානෝ හස්තලයෙන් කඳු කරෙඩ වැසි වස්වන සේක. එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේය. එතුමානෝ සිව්පාවුන්ට තනකොළත් මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලස්වන සේක. මිනිසාට ආහාර නිපදවන සේක. සමිදානන්ගේ ආසිරිවලින් ඔලොව සරු සාරවන්නේය. සමිඳුනී ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාරද. ඔබ සියල්ල ප්‍රඥාවෙන් මෙවූ සේක. පොළොව මෙවූ සතුන්ගෙන් පිරී ඇත. පෞකාරයෝ පොළොව තලයෙන් විනාශ වී යත්වා. දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත්වා. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරාවා. සමිඳුන්ට ප්‍රශංසා වේවා. සමිදානන්ගේ ආසිරිවලින් ඔලොව සරු සාරවන්නේය. දෙවන දේව ප්‍රකාශනය. ශුද්ධ වූ පවුලුතුමන් විසින් රෝමවරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් පාඨයකි. බෞතිස්ම ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම එම බෞතිස්ම ස්නාපනයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහුද? එබැවින් අපේ බෞතිස්ම ස්නාපනයෙන් අපිත් උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වලලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ
මලුන්ගෙන් උත්තානය ලැබූසේම අපද නවජීවන මගක ගමන් කරනු සඳහාය. උන්වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන්වහන්සේ හා සමග එක්මුණෙමු නම් උන්වහන්සේගේ උත්තානය වැනි සිද්ධියකින්ද අපි උන්වහන්සේ හා සමග එක්වන්නෙමු. මින්මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැතිවනසේ අපේ పూర్ව මිනිස් ගතිය උන්වහන්සේ සමග කුරුසෙහි ඇනගසනු ලැබූ බව අපි දනිමු. මන්ද මලා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. අපි ක්‍රිස්තුන් වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන බවද විශ්වාස කරමු. උත්තාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යළිත් නොමැරෙන බවද අපි දනිමු. මින්මතු මරණය උන්වහන්සේ කෙරේ බලපවත්වන්නේ නැත. උන්වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මලසේක. එහෙත් දැන් ජීවත්වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත්වන සේක. ඔබත් එසේම පාප විමුක්තියලත් අයබවද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්ව සිටින්නන් බවද සිතට ගන්න. දේව වචනය මෙසේය. ශුද්ධවර ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. සතියේ පළමුවන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන්ගේ ළඟට ගියාහු. ගල සොහොන්ගෙයින් ඉවතට පෙරලා තිබෙනු දුටුවෝය. ඔවුහු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමින් වහන්සේගේ ශරීරය නොදුටුවෝය. ඒ ගැන ඔවුන් වියවුල්ව සිටියදී කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ. ඒ දුටු ඔවුන් බියපත්ව තමන්ගේ මුහුණු බිමට හරවාගත් කල ඒ මනුෂ්‍යෝ කතාකොට ජීවමාන තැනන් වහන්සේ මලවුන් අතර සොයන්නේ මන්ද. උන් වහන්සේ මෙහි නැත. උන් වහන්සේ උත්තාන වූසේක. මනුෂ්‍ය පුත්‍රයාණන් පෞකාර මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබන්නටත් කුරුසියෙහි ඇනගැසනු ලබන්නටත් තුන්වනදා නැවත නැගිටින්නටත් යුතුයමයයි කියා උන් වහන්සේ ගලීලයේ සිටියේදී පැවසූ හැටි සිහි කරන්නේයයි ඔවුන්ට කීහ. එකල ඔවුහු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන්ගෙයින් හැරි අවුත් එපවත් සියල්ල 11 දෙනාටද සෙසු සියල්ලන්ටද දැන්වූහ. ඒ ස්ත්‍රීහු නම් මග්දලායේ මරියා, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියාය. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට එපවත් කීහ. මෙපුවත ඔවුන්ට ප්‍රලාපයක්සේ පෙනී ගියෙත් ඔවුහු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ. එහෙත් පේදුරු නැගිට සොහොන්ගේ ළඟට දුවගොස් නැමී බලා හනරදි පමණක් තිබෙනු දැක සිදු වූ දේ ගැන පුදුම වෙමින් සිය නිවසට ගියේය. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ආදරණීය සහෝදර සහෝදරයනි, අද දවස හරිම ප්‍රීතිමත් දවසක්. හැමෝම හිතුවා ජේසුගේ කතාව ඉවරයි කියලා. හැමෝම හිතුවා විප්ලවකාරයෙක්ගේ අවසානය කියලා. හැමෝම හිතුවා ජේසු කියපු කරපු දේවල් වල කිසිම තේරුමක් නැහැ, ජේසු අතුගාලා ඉවරයි කියලා. හැමෝම හිතුවා ජේසු පව් කියලා. ජේසු අකාලේ මියදුනා කියලා. අපරාධයේ තරුණ ජීවිතයක් ඔහේ මියදුනා කියලා හැමෝම හිතන්නේ නැති එදා සමාජයේ. ඒත් ඒ අපරාධයේ වියකී ගිය ජීවිතයට අලුත්ම බලාපොරොත්තුවක් දීලා, ඒ බලාපොරොත්තුව තුළ අපිට බලාපොරොත්තුවක් දීලා, මේ ලෝකයේ බලාපොරොත්තුවක් නැති තැන්වලට බලාපොරොත්තුවක් දීලා, මේ ලෝකයේ පාපය පරාජය කරලා නැවතත් ඔබව මාව දෙවියන් වහන්සේ වෙතට ගෙනහිල්ලා දේව පුත්‍ර භාවය දීලා ජේසු මහා විප්ලවයක් කරලා හමාරයි. හැමෝම හිතද්දී හැම දේම අවසන් වුණා කියලා, හැම දේම වෙනස්මාකාරයෙන් මහා බලවන්ත ලෙස, ශක්තිමත් ලෙස අලුතෙන් පටන් අරගෙන
හැමෝම හිතුවේ ගල්ලෙන තුල මුළු ඉතිහාසයම තැන්පත් කරලා එළියට එන්න හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි එළියට එද්දී හැම දෙම අයින් කරගෙන මහා ශක්තිමත් ලෙස අද උන්වහන්සේ ඔබට මට පාස්කු මංගල්‍යයක් ලබා දීලා තියෙනවා. මෑතකදී මම යාල වනෝද්‍යානයේ චාරිකාවක් ගියා. එහිදී අපිට පාර පෙන්වපු පුද්ගලයා හරි ලස්සන උදාහරණයක් පෙන්වුවා. ඒ වනෝද්‍යානයේ තියෙනවා එක්තරා පැලෑටියක්. මූ හැම වෙලේම එන්නේ ඒ පැලෑටිය කන්නට තමයි. එතකොට මේ ඉහළට යන්නට තියෙන මේ පැලෑටිය හැම වෙලේම මූ රංචුවක් ඇවිල්ලා කන හින්දා ඒ පැලෑටිය උඩට යන්නට විදිහක් නැහැ. ඒකින්ද ඒ පැලෑටිය කරන්නේ Tamanට යන්න පුළුවන් උපරිම වට ප්‍රමාණයක් හදනවා. වටයක් හැදුවෙන් පස්සේ මුවාගේ බෙල්ල දික් කරන්න පුළුවන් ප්‍රමාණයට විතරයි මුවා කන්නේ. එතකොට ඒ වට ප්‍රමාණය හැදුනයින් පස්සේ මැදින් ගහක් අලුතෙන් පටන් ගන්නවා. එතකොට කාටවත් ලං වෙන්නට බෑ ඒ හැදෙන ගහට. ඒ හැදෙන ගහ කාටවත් නවත්තන්නටත් බෑ. ඒ වගේ තමයි අද දවස උන්වහන්සේ මෙච්චර කල් පාපය කරපු ක්‍රියාවන් පාපය කරපු හානිය පරාජය කරලා කාටවත් නවත්තන්න බැරි විදියට අපිව ගලවගත්තා. අපිට ගැලවීම අයිති කරලා දුන්නා. අපිට අලුත් ජීවිතයක් අයිති කරලා දුන්නා. ඒක අපි අයිති කරගනිමු. අද පාස්කු මංගල්‍ය දවසේදී මෙතෙක් කල් අපි මෙනෙහි කරපු මෙතෙක් කල් අපේ ස්ථීර විශ්වාසයෙන් අපේ ජීවිතය තුළ හදාගන්නවා කියන දේවල් අපි බලාපොරොත්තුවකින් ජීවිතයට ඇතුල් කරගත්ත දේවල් ඔක්කොම කැටි කරගෙන ස්වාමින් වහන්සේ තුළ ජයග්‍රහණයේ ගමනකට ඇතුල් වෙමු. උන්වහන්සේ ඕනෑම දෙයකට අපිත් සමග සිටිනවා, අපිව ආරක්ෂා කරනවා කියන ඒ බලාපොරොත්තුව අපි අයිති කරගනිමු. මොන ප්‍රශ්නයක් වේවා මොන ගැටලුවක් වේවා උන්වහන්සේ අපිව ගමනක් අරන් යනවා කියන ඒ සතුටින් අද දවසේදී මේ මංගල්‍ය සමරමු. ඔබ සැමට පාස්කු මංගල්‍යයක් වේවා.